ජේසු පිහිටයි අතීතය අමතක කර අපට අනාගතයක් තිබේද? එහෙමත් නැත්නම් අතීතය අමතක කරලා අපිට යන්න තැනක් ඇත්තටම තිබෙයිද? ඒ වගේම අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නේ නැතුව අපිට පුළුවන්ද වඩා යහපත් වර්තමානයක් ඒ වගේම වඩා ඵලදායක අනාගතයක් සකස් කරගන්න? මෙවැනි ඉතා වැදගත් ප්‍රශ්න ඒ වගේම පැතිකඩයන් සාකච්ඡා කරන මෙම විශ්ව සභා වරුණ යන සාකච්ඡා මාලාවේ අද අපි තව සාකච්ඡාවකට පිවිසෙනවා. ඒ සඳහා අදත් අපට සුපුරුදු පරිදි මඟ පෙන්වීම ලබා දීමට ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමාත් ඒ වගේම ගරු ෂෙරොන් ඩයස් පියතුමාත් අප සමග පැමිණ සිටිනවා. පියතුමන්ලාව ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමතියි. ජේසු පිහිටයි ඔබතුමන්ලාට. දැන් අපි පසුගිය සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ලැබුවා 20 වන සතවර්ෂයේ ජීවත් වුණු දැවැන්ත අයෝමය සභා ප්‍රධානීන් දෙදෙනෙක්. ඒ තමයි 1914 සිට 1922 දක්වා පාප්දූරය හොබෝන ලද 15 වන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමාගේ කාර්යභාරයත් ඒ වගේම 1922 සිට 1939 දක්වා ජීවත් වූ පාප්දූරය දරන ලද 11 වන පියුස් පාප්තුමාගේ කාර්යභාරයත් අපි සංසන්දනාත්මකව විග්‍රහයට ලක් කරා. ඒ ඔස්සේම යමින් අද අපි තවත් වැදගත් දැවැන්ත චරිත දෙකක් ශුද්ධෝත්තම පියතුමන්ලා දෙදෙනෙක් ගැන අවධානය යොමු කරන්න යනවා. ඒ මුලින්ම 12 වන පියුස් පාප්තුමා. එතුමා පාප්දූරය දරන ලද්දේ 1939 සිට 1958 දක්වා. ඊට පස්සේ 1958 සිට 1963 දක්වා අපි දන්නවා 23 වන ජුවාන් පාවුලු පාප්තුමා. තර අපි මුලින්ම අවධානය දෙමු 12 වන පියුස් පාප්තුමා. එතුමා අර දෙවන ලෝක යුද්ධයේ ආරම්භයත් සමගම පාප්දූරයට පැමිණි පාප් වහන්සේ කෙනෙක්. ඊටාම දුෂ්කර කාලයක් තුල සභාව මෙහෙවන ලද දැවැන්ත චරිතයක්. තර මේ 12 වන පියුස් පාප්තුමාගේ කාලයේ පැවතුණු ඒ සමාජාර්ථික දේශපාලන සංස්කෘතික පසුබිම සහ එතුමාට මුහුණ දෙන්න සිදුුණේ අභියෝගවල තත්වය ගැන අපට යම්කිසි විග්‍රහයක් ලබා දෙනවද ගරු බලගල්ල පියතුමනි? ඔබතුමන් කිව්වාගේ අපි ගිය වාර සාකච්ඡා කළේ බෙනඩික් පාප්තුමන් සහ 11 වෙනි පියුස් පාප්තුමන් ගැන. දෙදෙනාම සාමයට ලැබි දෙන්නෙක්, ඒ වගේම දෙදෙනා බොහොම සමාජීය වශයෙන් ක්‍රියා කළ දෙන්නෙක්. දෙන්න අතර සමාන වෙනස්කම් කීපයකුත් සමග සමානකමුත් රාශියක් තිබුණා. හැබැයි අපි දකින දෙයක් තමයි ඊළඟට අපි කතා කරන්න යන සුද්ධෝත් පාප්තුමන් දෙන්න ගත්තාම සම්පූර්ණ වගේ එකිනෙකට වෙනස් දෙන්නෙක්. නේද? සම්පූර්ණ වගේ එකිනෙකට වෙනස් දෙන්නෙක්. අදහස් සුදහස් වගේම ක්‍රියාකලාපයේ ගොඩක් දුරට වෙනස්. ඒ විතරක් නෙමෙයි දෙන්නට මූණ පාන සිදුවන සිද්ධීනුත් ගොඩක් දුරට වෙනස්. මොකද පියුස් පාප්තුමන්ගේ කාලය මුල් කාලය දෙවන ලෝක මහා යුද්ධයෙන් වැසුණු කාලය. ඒතර මේක ඊටාම දුෂ්කර කාලයක්. එතුමන් සුද්ධෝත් පාප්තුමන් වහන්සේ මොනව කරන්නද කියලා හිතා ගන්න බැරි යුගයක්. නමුත් 23 ජෝන් පාප්තුමන් තිබුණේ ලෝක යුද්ධයෙන් පසුව කාලයයි. ඒතර එතුමන් පත්තුනේ යුද්ධය ඉවරලා තවත් අවුරුදු 10කට විතර පස්සේ. නමුත් ඒක අර සුවපත් වීගෙන නැවත යුරෝපයේ ගොඩනගන කාලය නේද? ඒ ගොඩනගන කාලේ යුන්නේ. එතකොට යුද්ධයට සහභාගී එතුමන් සම්බන්ධතාවයක් තිබුණ නැහැ නේද? නමුත් 23 ජෝන් පාප්තුමන් පළවෙනි ලෝක මහා යුද්ධයේදී අපි දන්නවා සෝල්ජර් කෙනෙක් වශයෙන් සේවය කරන්න සිදු වුණා. ආරෝග්‍ය ශාලා උපාධ්‍ය කෙනෙක් වශයෙන් සේවය කරන්න සිදු වුණා. එතකොට එතුමන්ගේ අත්දැකීම් මෙහෙන් පිටින් වෙනස්, 12 වෙනි පියුස් පාප්තුමන්ගේ අත්දැකීම් වෙනස්. නමුත් දෙදෙනාම අපිට පේනවා තමන්ගේ කාලය අනුව
නැවත වරක් සභාවට විශාල සේවාවක් කළ ප්‍රබල පාප්තුමන්ලා දෙන්නෙක් හැටියට. ඒ උදාහරණයක් අපි ගත්තොත් 12 වෙනි පියුස් පාප්තුමන් අපි ඉස්සෙල්ලා සාකච්ඡාවේදී සිහිපත් කළා. උන්න 11 වෙනි පියුස් පාප්තුමන්ගේ රාජ්‍ය ලේකම් කියලා. නේද? රාජ්‍ය ලේකම්. ඒතර 12 වෙනි පියුස්තුමන්ගේ පසුබිම අරගත්තොත් මං කිව්වා හැමතිස්සෙම මේ පියුස්තුමන්ලාගේ මුල් පසුබිම හරි වැදගත් කියලා. නේද? ඒ අනුව ක්‍රියා කිරීම. එතකොට පරම්පරා ගණනාවක් තිස්සේම 12 වෙනි පියුස් පාප්තුමන්ගේ පවුල නීතිඥයන්ගේ පවුලක්. පරම්පරා ගණනාවක් තිස්සේ. ඒ වගේම සභාවට ලැබිව සභාව තුල සේවය කරපු කට්ටියක්. ගොඩක් ඒ පවුල් වල අය කියුරියා කිස්තුනේ වතිකානුවේම සේවය කරපු කෙනෙක්. ඒතර විශේෂයෙන්ම ලැටරන් ගිවිසුම ගොඩනගද්දී 12 වෙනි පියුස් පාප්තුමන්ගේ සහෝදරයා ඒකට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒතර අපිට පේනවා මේ සභා සංවිධානයේ ටිකක් කිට්ටු පවුලක්. එතුමන් හැදුනේ එතකොට එවැනි ඒ වගේම එතුමන් රදල පවුලකින් බිහි වෙන කෙනෙක්. රදල පවුලක කෙනෙක්. ඒතර රදල පසුබිම නාගරික ඒ වගේම පරම්පරා ගානක ඉන්න නීතිඥ පවුලකින්. ඒතර ඒ පසුබිම අපිට පේනවා මෙතුමන්ගේ ක්‍රියාකලාපය තුලත් එක විදියකින් දිස් වෙනවා. ඒක වෙනස් කරන්නට බෑ. ඒ වගේම එතුමන්ව එකවරක් පමණක් එතුමන් ජර්මනියේ කොයිද පෝලන්තේ තානාපති වශයෙන් වුණා. අනිත් මුළු කාලෙම එතුමන් උන්නේ වතිකානට සම්බන්ධ වෙලා. ලේකම් කෙනෙක් වශයෙන් එහෙම නැත්නම් ඒකේ සම්බන්ධ කොහොම හරි ඒ කාර්යයන් වල පමණයි. නේද? අවසානයේ කාඩිනල් කෙනෙක් වෙලාවත් අපි දකිනවා අනිත් හැම කාඩිනල් වරු වගේම එක්ක මිලාන් වල කියයි වියට්නාම් වල කියයි කොහේ හරි තරක උන්න සේවය කරපු කෙනෙක්. පැස්ටරල් ලයිෆ් එකක් තිබුණා. නමුත් මේ පාප්තුමන්ට කිසිම විදියකින් අර ඉඩේරියේ ජීවිතයට යන්න අවස්ථාවක් ලැබුණ කෙනෙක් නෙමෙයි. වෙනත් ජනතාව සමග එකතු වෙලා සේවය කරන්න ලැබුණ කෙනෙක් නෙමෙයි. නමුත් අපිට පේනවා ඊටාම අර රාජතන්ත්‍රීය බව එතුමන් තුළ ඒ නිසාම තිබුණා. ඒ වගේ හරි අර චරිතය දිහා බැලුවත් බොහොම හිතලා යම් දෙයක් ඉක්මන් වෙන්නේ නැහැ. අවසාන හොඳට හිතලා බලලා ඒකේ හැම පැත්තක්ම බලලා අවසානයේ තමයි තීරණය ගත්තේ. ඒක 11 වෙනි පියුස් පාප්තුමන්ගේ චරිතය වැඩි වෙනස් දෙයක් කියලා කියනවා. මොකද එතුමන් ඉක්මන් තීරණ ගත්ත කෙනෙක්. තමන්ම තීරණ ගත්ත කෙනෙක්. නමුත් මේ 12 වෙනි පියුස් පාප්තුමන් එහෙම කෙනෙක් නෙමෙයි. අනික් අයගෙන් විමසලා කල් අරගෙන හොඳින් හිතලා බලලා හැම පැත්තක්ම බලලා නමුත් අවසානයේ තමන්ගේ අදහස ඉටු කරපු කෙනෙක් හැටියට සැලකනවා. ඒතර මේක නිසා එතුමන්ගේ ක්‍රියාකලාපය බොහෝ දුරට වෙනස් වුණා. ඒ වගේ තව උගත් කෙනෙක් නේද? උගත්කමත් එතුමන් තිබුණ පාප්තුමන්ගේ තිබුණ තව දෙයක්. ඒතර මේනි වටපිටාවක් මැද්දේ තමයි එතුමන්ට දෙවන ලෝක මහා යුද්ධයට මුහුණ පාන්න සිද්ධ වුණේ. දැන් දෙවන ලෝක මහා යුද්ධෙන් ලෝකේ ගලවා ගන්න එතුමන් පුළුවන් තරම් උත්සාහ කළ බව කියනවා. සමහරු පිළිගත්තේ නැති වුණාට එතුමන් හැකිතාක් උත්සාහ කළා දෙපැත්තට. මේක පැත්තකින් ඉතාලියේ වුණ මුසලෝනිට බෙනිටෝ මුසලෝනි අනිත් පැත්තෙන් හිට්ලර්ට මේ දෙන්නටම ලිව්වා. දෙන්නගෙම ඉල්ලුම් කළා මේක නතර කරන්න. ඒතර අනිත් විරුද්ධ පක්ෂ හැම කතෝලික රටකටම වගේ සම්බන්ධ මේ එතුමන් කිව්වා යුද්ධ කරන්න එපා. මේක නැවත වරයි යුරෝපේ විනාශ දෙන්න බෑ. නමුත් එක්කෙනෙක්වත් එක පිළිගන්නට සූදානම් වුණේ නැහැ. නමුත් යුද්ධේ පටන් ගත්තාම සමහරු කියනවා මෙතුමන් නිහඬ වුණා කියලා නේද? නමුත් මෙතෙන්ද ඔయిత වැඩි ක්‍රියාකාරී සේවයක් එතුමන්ට කරන්න තිබුණා කියලා. නමුත් අනිත් පැත්තෙන් අපි බලන්නට ඕනේ පාප්තුන් වශයෙන් කළ හැකි එතුමන්ට කුමක්ද කියන එක. දැන් අපි ඉදා සාකච්ඡා කළා මේ ඉස්සෙල්ලා සාකච්ඡාව දැන් කොන්කොඩාට් කියන නැත්නම් සභාව සහ රාජ්‍ය අතර ඇතුණු ගිවිසුම. ඒතර ඒක එක දෙයක් තමයි එක රටවලට උදව් වෙන ගමන්ම එක රටවල ස්වාධීනත්වය රැකීම. ඒ රටවල ප්‍රශ්න වලට අත නොගැසීම. ඒතර හිට්ලර් මුලදී මංකවර සභාව රැවටීමක් කළා. රැටින් පෙන්නුම් කළේ ක්‍රිස්තියානි ප්‍රතිපත්ති මතයි යුරෝපයේ ගොඩනගන්නේ කියන එක වැරදි අදහසක් දුන්නා. සභාව නැවතවර නිදහස දුන්නා. නිකාලට හැමදේටම නිදහස් දුන්නා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම සත්‍යයක් වශයෙන් 11 වෙනි පාප්තුවනුත් හිතුවා මෙතුමන් පාප් වුණාට පාප් වෙලා නෙමෙයි එතකොට. නමුත් ඒක විශ්වාස කළා. නමුත් අන්තිමට හිට්ලර් ක්‍රියා කළේ ඊට වඩා සම්පූර්ණ විරුද්ධ විදිහට. එකතකින් කියනවා හිට්ලර් පොඩි කාලේ ඉඳලම ජූස්ලටයි කතෝලිකයන්ටයි විරුද්ධව නේද වෛර කළ කෙනෙක්. ඒ ඌට විනාශ කරන්න ඕන උනේ ජූස්ලා විතරක් නෙමෙයි, ජුදා ජාති විතරක් නෙමෙයි, කතෝලික සභාවත් සමුල ඝාතනය කිරීම එතුමන්ට අවශ්‍ය වෙලා තිබුණා කතෝලිකයන්වත්. එතුමන්ට නෙමෙයි හිට්ලර් මේ කියන නායකයාට නේද? එතකොට
එවෙන ඒක සංගවාගෙන තියලා එළි වෙනකොට යුද්ධේ පටන් අරන් අහකයි එතුමන්ට කර හැකි දෙයක් නැහැ. ඒතර කොන්කෝඩිට අනුව මෙතුමන්ට තවත් රටක ප්‍රශ්නකට ඇඟිලි ගහන්න පුළුවන් කමකුත් නැහැ. ඒ වගේම අනිත් මිත්‍ර රටවල් යුද්ධයට ගියා වුණාට පාප්තුමන්ට යුද්ධයට යන්න ක්‍රමයක්වත් නැහැ. පාප්තුමන්ට යුද්ධයන් කරන්නේ නෙමෙයි. ඒතර එවැනි තත්ත්වයක් මතතේ නිහඬව සිටීම හැරෙන්න එතුමන්ට කල හැකි දෙයක් නැහැ කිදින් බැලුවොත්. සමහරු කියනවා එතුමන් යුද්ධයට උදව් දුන්නා කියලා. දැන් අපි කියමු ඉන් පස්සුව ඇති වුණ පාප්තුමන්ලා කීප දෙනාම අද සුද්ධවන්ත භාරතත් උසලහකයි. ඇත්ත වශයෙන්ම එවැනිම සුද්ධවන්ත ජීවිතයක් ගත කළ කෙනෙක් 12 වෙනි පියුස් පාප්තුමන්. නමුත් මේක තමයි එතුමන්ට එන ගොඩනගෙන එක ප්‍රශ්නයක් නේද? එතුමන් යුද්ධෙදී යුදවරුන්ව බේර ගන්න උත්සාහ කළේ නැහැ. Tamanට කළ හැකි ප්‍රමාණය වැඩ කළේ නැහැ කියලා. නමුත් අර එතුමන්ගේ මොකද්ද කළේ කියන එකත් අපි ගැඹුරින් බලන්න ඕන. එතුමන් උන්න ජීවිත තත්ත්වය අනුව හැකිතාක් එතුමන් කළා. නමුත් ඇඟිලි ගහන්න බැරි අර කොංග දුන්න ඒ ගිවිසුම් අනුවයි ඒ වගේම පාප්තුමන් වශයෙන් යුද්ධයට සහභාගී වෙන්න හැකියාවක් එතුමන්ට තිබුණේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තාම තව දක්ක ප්‍රශ්නයක් තමයි මේ කවුද මේ සටන් කරගන්නේ ක්‍රිස්තියානින්. හැම රටකටම සම්බන්ධව අය ක්‍රිස්තියානින්. ඒ හැම රටේම කතෝලිකයොත් උන්නා. ඒ කතෝලිකයන් අතර සමහර කතෝලිකයෝ හිට්ලර්ට පක්ෂ වුණා. නේද? සමහර රටවල ඒක රාජ්‍යවාදයට පක්ෂ වුණා. සමහර විරුද්ධ වුණා. ඒතකොට ඒ නිසා කාටද විරුද්ධ? පාප්තුමන් මොකද්ද මෙතෙන්ද කරන්නේ කියන ප්‍රශ්නේ මතුවනා නේද? උදව් කරන්නේ කොහොමද කියන එකයි. කතෝලිකයම දෙකට බෙදලා ඉන්නවා. ක්‍රිස්තියානි මුළු ඔක්කොම ක්‍රිස්තියානි නමුත් කතෝලික දෙකට බෙදලා ඒ කතෝලිකයෝත් සමහර පක්ෂපාතී වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ මතුවන්නේ ජාතිවාදයේ මත. දැන් කොමියුනිස්ට් වාදය නෙමෙයි කොමියුනිස්ට් වාදී යුරෝපයේ තාම පැතිරලා තිබුණ නැහැ. රුසියාවේ ඇරෙන්න අනිත් නොකුත් නගර යුරෝපයේ රටවල් කීපයක් ඇරෙන්න. ඒ රටවල් දෙවන ලොකු යුද්ධයට සම්බන්ධ රටවල් නොවේනේ. නමුත් මේ ප්‍රධාන රටවල් දිහා ගත්තාම ඔවුන්ට මෙතන තිබුණේ නාසිවාදය නේද? ෆැසිස්ට්වාදය වගේ මේ ජාතිවාදයේ තුලිනුයි හිට්ලර් සියල්ල ගොඩ නැගුවේ. මොකද මං කියවර හැම පැත්තක්ම එකට බලන්නට ඕන. දැන් විද්‍යා තාක්ෂණයේ දියුණුව. ඒතර විද්‍යා තාක්ෂණ දියුණුවේදී පරිණාමවාදය ගැන කතා කරද්දී එක්කෙනෙක් කියපු දෙයක් තමයි මේ සුප නේද? අමුතු විදිහේ සත්තු ඉන්නවා වගේ මිනිසුත් එක ඉස්සරහට එන පිරිසක් ඉන්නවා නේද? ඒතර අනිත් සතුන් අතර ප්‍රධාන සතුන් නැත්තම් බලවත් සතුන් වගේම මනුෂ්‍යයන් අතරින් ඉබේම බිහි වෙනවා සුප වර්ග විශේෂ වර්ග බල සම්පන්න වර්ග. ඒතර අවසානයේ ලෝකය පාලනය කරන්නේ බල සම්පන්න වර්ගයේ විසිනුයි කියන අදහස් දීලා තියෙන පරිණාමවාදයේ තුලින්. ඒතර හිට්ලර් මේ දර්ශනය අරගත්තා. අරගෙන ඒ අනුව හිතුවා මෙන්න ජර්මන් ජාතියට පෙන්눔 කළාව ජර්මන් ජාතිය තමයි ඊටාම උසස් ජාතිය. ලෝකේ පාලනය කරන්න ඕන. ජර්මන් ජාතිය ආර්ය වංශي ඉහළින් තියන්න උත්සාහ කළා. ඒ විදිහට අර පෙන්눔 කළා අර පරිණාමවාදය තුලින් කියන උසස් වර්ගය මේ ජර්මන් ජාතිකය තමයි. ඒතර මෙවැනි ජාතිවාදයක් ගොඩනගමින් ගන්නකොට ඒකයි මම කිව්වේ සමහර කතෝලිකයෝ පාය රැවටිල්ලට බැඳුණා. මෙවැනි පරිසරයක් මැද තමයි 12 වෙනි පාප්තුමන්ට සේවය කරන්න සිදු වුණේ. නමුත් යුද්ධයෙන් පස්සේ අපිට පේනවා අර බෙනෙඩික්ට් පියතුමන් වගේම 15 වෙනි නැවත වරක් මේ නැති කරන්න මේ තුවාලේ සුව කරන්න නැවත සාමයේ ගේන්නට එතුමන් ක්‍රියා කරපු ආකාරය. සමහර අදහස් දිහා බැලුවොත් නම් 12 වෙනි පාප්තුමන්ගේ අර එතුමන්ගේ තිබුණ සභාවට පැරණි අදහස් වල ගෙලුණු අවස්ථාවක් තියෙන එකක් අපි හුමානෝ ජෙනරිස්ට් නැත්තම් මනුස්ස ආරම්භය ගැන කියන එක නේ ඔරිජින් ඔෆ්. ඒතර ඒක ගැන කියද්දී අපිට පේනවා අර පැරණි සමහර අදහස් වල ගිලිලා උන්න හැටි සමහර අලුත් අදහස් වලට ඉඩ නොදුණු අවස්ථා තියෙනවා. ඒතර ඒකට මම කව පසුබිම හරි වැදගත් වෙන මේ ඇරිස්ටොක්‍රැට් රදල පන්තියෙන් ආපු සභාවේ නිල කාර්යයන් වල පමණක්ම වතිකාරය තුල ක්‍රියා කරපු පුද්ගලයෙක් ධර්මදරෙක් වශයෙන් සවට එවැනි හැඟීම් වෙනස් කරන්නත් බෑ. ඒකයි මම කියවර විස්තුන් ජෝන් පාප්තුමන්ගේ චරිතය සවක් ගත්තොත් එහෙම් පිටින්ම වෙනස් චරිතයකුයි අපි 12 වෙනි පියුස් පාප්තුමන් තුල දකින්නේ. දැන් ඒ පසුබිම සම්බන්ධයෙන් ගරු ෂෙරන් ඩයස් පියතුබෙඩි ඔබතුමාගේ කියවීම කොහොමද? මම හිතනවා මේ අපි දකින විදිහට මේ 12 වෙනි පියුස් පාප්හන්සේගේ තිබිච්ච පසුබිම ගත්තාම අපි දකිනවා ඒ කාලයට ගැළපෙන විදිහට අපි දකිනවා කොයි වගේද තමන්ගේ දූතකාරය සකස් වෙලා තිබුණේ කියලා. අපි ගත්තොත් එimhe ඔහු පූජ්‍යකෙක් හැටියට ඉඳලා ඊට පස්සේ ඔහුව පත්වීමක් හම්බෙන ඔහුට වතිකානුවේ අපි කතා කරන කූරියා එකත් එක්ක තියෙන සම්බන්ධ වෙලා ඊට විශේෂව කතා කරනවා මේ වතිකානු රාජ්‍ය ලේකම්. එතකොට ඒ කාර්යයේදී එතනදී අපි දකිනවා කොයි වගේද මොහුට සිද්ධ වෙනවා ජර්මනියට යන්නට.
ජර්මනියට යන්නේ දැන් මේ කොයි කාලෙද හරියට බැලුවොත් මේ යුද්ධය පවතින කාලය තමයි. ඒකට එතන ගිහිලා තානාපති කෙනෙක් හැටියට විශේෂයෙන්ම ගිහිලා එතන කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒත් අපි දකිනවා මේ අවස්ථාවේදී කොයි වගේද අර ඒ පසුබිම තුල තිබිච්චනේ අපි ගත්තොත් එහෙම යුද්ධය ගත්තොත් එහෙම ඇත්තටම දෙවනි ලෝක මහා යුද්ධය ආරම්භ වෙන්න හේතුව තමයි ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීම නේ. ඒතර අපි දකිනවා ඒතර ඒකෙදී ජර්මනියට වගේ ගිහිල්ලා ඒතර අපි දකිනවා ඔහු කොහොමද එතනදී ගිහිල්ලා ඒ සම්බන්ධකම් ඇති කරගන්න කියන ඒ කාරණාව. ඊට අපි දකිනවා ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ. ජර්මනිය වගේම තවත් බොහෝ රටවලට උන්වහන්සේ යනවා. ගිහිල්ලා වෙලා ඊට පස්සේ අපි දකිනවා රාජ්‍ය ලේකම්කට උන්වහන්සේ ගිහිල්ලා අපි ගත්තොත් එහෙම උතුරු දකුණු ඇමරිකාව මේ වලට යනවානේ. ඊට පස්සේ අපි දකිනවා මේ වගේ රටවලට ගියාම අපි දකිනවා ඔහු ඊට පස්සේ ඒ වගේම ඒ තැන් වලට ගිහිල්ලා නිකන් ඉන්නේ නැහැ. ඔහු ඊට පස්සේ භාෂා ප්‍රගුණ කරලා ඒ වලට එහෙ ගිහිල්ලා එයාත් එක්ක සම්බන්ධකම් ඇති කරගෙන මේ වගේ අපි දකිනවා මේ හැම දෙයකින්ම පස්සේ තමයි නැවතත් අපි ආපහු දකින්න ඔහු රෝමයට එනවා අපි දකින්නේ ඊට පස්සේ. ඒතර සාමාන්‍ය කියන විදිහට මොහු මේ ඇමරිකාවේ ගිහිල්ලා ඒ කටයුතු කරලා ඊට පස්සේ අවසන් වෙලා නැවතත් රෝමයට ආවට පස්සේ තමයි ඔහුට හම්බ වෙන්නේ මේ 11 වෙනි පියුස් පාපහන්සේගෙන් පස්සේ ඒ පාප් ධූරය හම්බ වෙන්නේ. ඒතර අපි දකිනවා එහෙනම් මේ කාලයේදී අපි දකිනවා කොහේ වගේද මොහු සූදානමින් හිටියා. මොහු සූදානම් වෙලා තිබුණා මේ මුලින්ම ඒ සේවය කරන කාලයේදීම මේ කාලයේදී තමන්ගේ පාප් ධූරයේදී ඒ කටයුතු නියමාකාරයෙන් කරගෙන යන්නට. අපි දකින විශේෂයෙන්ම මීට අමතර අනිද්දිය තමයි ඔහු කියනවා දැන් මේ පාප් ධූරය ලබන්නට ඉස්සෙල්ලත් ඊට කලින් හිටන් ගොඩක් ඔය ජුදා ජාතිකයන්ව අර වගේ පීඩාවන්ට ලක් වෙද්දි වගේ නැත්නම් ඒ කාලයේදීත් ඒ අයව ආරක්ෂා කිරීමට විශේෂයෙන්ම කටයුතු කළයි කියලා කතා කරනවා. දැන් ඔය පෝලන්තයේ වගේම ජර්මනියේ අර නාසිවාදීන් විසින් ඔය ගෑස් කුටිවල දාලා මරද්දි කරද්දි ඒ වලින් එයාව ආරක්ෂා කරගන්න ඒත් එක්කම අපි කතා කරන යුද සිරකරුවන් ආරක්ෂා කිරීමට ඒ වගේ දේවල් වලදී ගොඩක් වෙලාවට මොහු කටයුතු කළයි කියලා කතා කරනවා. ඉතින් අපි දකිනවා එහෙනම් කොයි වගේද මොහු මේ තිබිච්ච මේ පසුබිම තුල තමන්ගේ එඩේරික කාර්ය සිද්ධ කළේ කියන දේ. අනිත් දේ තමයි අපි දකිනවා මේ වගේ එඩේරික කාර්ය ඉෂ්ට කරනා වගේම අනිත් පැත්තෙන් අපි දකිනවා ඔහු අපි දකිනවා සභාවේ තිබිච්ච ඉගැන්වීම් සම්බන්ධයෙන්ුත් ඔහු විශේෂාකාරයෙන් තමන්ගේ දායකත්වයක් ලබා දීලා තියෙනවා දකිනවා. අපි ගත්තොත් එහෙම අපි කතා කරනවා විශ්ව ලේඛන ගත්තාම මිස්ටිචි කෝර්පොරිස් කියන විශ්ව ලේඛනේ අර ක්‍රිස්තුස් වහන්සේගේ අතීන්ද්‍රිය මේ දේහය කියන ඒ ලේඛනය ගත්තාම ඒ හරහා සුදු ස්වභාව ගැන කතා කරද්දී ඒක ඇවිල්ලා අපි දකින විශේෂයෙන් මේ කාලයට ඔබින විදිහට උන්වහන්සේ සකස් කරනවා. අනිත් දේ තමයි අපි ගත්තොත් එහෙම දිව්‍ය වෙන අප්ලාන්තේ ස්පිරිතු කියන එක නේ විශේෂයෙන්ම බයිබලයේ හැදෑරීම සම්බන්ධයෙන් බයිබලයේ විග්‍රහ කිරීම සම්බන්ධයෙන් කොයි වගේද විද්‍යාත්මකව බයිබලයේ විග්‍රහ කරන්නේ. දැන් පියතුමා ඉස්සලා කිව්වා අර පරිණාමවාදයේ හිතන්නකොත් පරිණාමවාදයේ වගේ ඒ වගේ පසුබිමක් තියෙද්දී එතකොට ජනතාව මේ බයිබලයේ අධ්‍යයනය සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටළු වෙද්දී අපි දකිනවා මේක උදව්වක් වෙනවා අත්වලක් වෙනවා විශේෂයෙන්ම සභාව තුල බයිබල් විග්‍රහ කිරීමේ ඒ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් කතා කරද්දී. ඒ නිසා අපි දකිනවා කොයි වගේද අර වගේ උගත් බුද්ධිමත් විදියට ධර්මය ආරක්ෂා කිරීමට සහ ධර්මය අධ්‍යයනය සඳහා කොයි වගේද උන්වහන්සේ කටයුතු කළේ කියන දේ. දැන් ඊට ඒත් එක්කම අපි දකින දෙයක් තමයි අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම ඔහුගේ කාලය ගත්තාම අපි දකිනවා දැන් මේ දෙවනි ලෝක මහා යුද්ධය පැවතිච්ච කාලයේදී විශේෂයෙන්ම සාමාන්‍යයෙන් කතා කරන මිලියන 50ක් පමණ ප්‍රමාණයක් මියගිය කාලයක් නේ. එතකොට අපි දකිනවා ඒ වගේ කාලයකට මොහු විතර තනිකරම මේ යුද්ධයේ කාලයේදී මේ පාප් ධූරය දරපු කෙනෙක් හැටියට අපි දකින්නේ. ඒ නිසා අපි දකිනවා විශේෂයෙන් මේ වගේ කාලයක ඒක එච්චර ලේසි පහසුුනේ නෑ. මොකද මුළු යුරෝපයම ගත්තාම යුරෝපය විතරක් නෙමෙයි අපි ගත්තොත් තවත් රටවල් කීපයක්ම නේ මේකට සම්බන්ධ වෙනවා නේ. අපි ගත්තොත් ආසියාවේ සමහර ජපානය වගේ රටවලුත් මේකට සම්බන්ධ වෙනවා. ඒතර අපි එහෙම ගත්තාම මුළු ලෝකය තුලම මේ ඇතිවෙච්ච මේ ප්‍රබල ව්‍යසනයක්
අතරේදී ඔහු අපි දකිනවා කොයි වගේද තමන් සභා නායකයා හැටියට සේවය කරනවා වගේම එදා පැවතිච්ච ලෝක මහා යුද්ධයේදී කොයි වගේද තමන්ගේ දූත කාර්ය ඉෂ්ට කළේ කියන කාරණාව අපි දකිනවා විශේෂයෙන්ම උන්වහන්සේ ගැන කතා කරද්දී. දැන් මං බලගල්ල පියතුමාගෙන් දැනගන්න කැමතියි ඔබතුමාගේ පසුබිම මේ මානව විද්‍යාව සම්බන්ධයෙන් තියෙන නිසා විශේෂයෙන්ම ඇන්ත්‍රොපොලොජි කියන ඒ ක්ෂේත්‍රය දැන් මේ 12 වන පියුස් පාප්තුමා උනන්දුවක් දක්වා කියනවා පරිණාම වගේ දේවල් ගැන. විශ්වයේ සම්භවය පිළිබඳ විශේෂයෙන් මහා පිපුරුම් වාදය වගේ දේවල්. එතුමා උත්සාහ කරා ඒ දේවල් වලින් ඒ ආශ්‍රයෙන් ඒ විද්‍යාත්මක සොයා ගැනීම වල ආශ්‍රයෙන් කොහොමද කිතුණු දහමේ සමහර පැතිකඩයන් ඉගැන්වීම විශේෂයෙන්ම උත්පත්ති පොතේ එන ඒ මැවීම පිළිබඳ එන ඒ විස්තරය වැනි දේවල් අතර කොහොමද සංවාදයක් එහෙම නැත්නම් යම් කිසි ආකාරයක සුසංයෝගයක් ඇති කරන්නේ කොහොමද කියන එක ගැන උත්සාහ දරපු පාපවරයෙක්. ඔබතුමා කොහොමද එය විග්‍රහ කරන්නේ පියතුමනි? ඔව් අපි දකින්න සුද්ධ 12 වෙනි පියුස් පාප්තුමන් සභාව මෙහෙවන්නේ ගොඩාක් දුරට තමන්ගේ කතාවල් සහ විශ්වලේඛන ආදිය මගින්. මොකද කිසි කෙනෙක් දැක්කේ නැහැ අවශ්‍යතාවයක් මන්ත්‍රණ සභාවක් තිබීමක්. ඒ වගේ මන්ත්‍රණ සභාවක් තිබීමේ කාලයකුත් නෙමෙයි ඒක නේද? එහෙනම් හිතුවේ වගේ පාප්තුමන් යම් දෙයක් කිව්වොත් ඒක නිවැරදි. ඒක නිසා මන්ත්‍රණ සභාවේ අවශ්‍ය නැහැ කියන එකනේ ඉහළින් උන්න බොහෝ කාඩිනල්වරු කෝරියාකේ උන්න බොහෝ දෙනෙක් හිතුවේ. ඒක නිසා එතුමන් මම හිතන්නේ විශාල විශ්වලේඛන සංඛ්‍යාවක් දුන්නා වගේම රේඩියෝ මාර්ගයෙන් නේ රේඩියෝ ටිකක් දියුණු වෙගෙන ආපු නිසා රේඩියෝ මාර්ගයෙන් මෙන්න පණිවිඩ දුන්නා. එතකොට මේ විද්‍යාව පැත්තෙනුත් බයිබලයේ පැත්තෙනුත් එතුමන් ලියලා කතා කරලා තියෙන අවස්ථාවල 1941 දී පරිණාමවාදය ගැන කියද්දී පරිණාමවාද එතකොට පරිණාමවාදය දැන් තමයි දියුණු වෙගෙන එන්නේ මේක මේ මනුෂ්‍ය ක්‍රමයෙන් වැඩි දියුණු උනායි කියන එක. ඒතර සභාවේ සමහරු පිළිගත්ත සමහරු පිළිගත්තේ නැහැ. ඒ වගේ මේ තෙයඩ ෂාඩන් පියතුමනුත් අලුත් අදහස් ඉදිරිපත් කරු කාලයක් අර චීන නේද පීකින් මෑන් වෙම සොයාගෙන. ඒතර ඒක නිසා මේක තවදුරටත් පූර්ණ ලෙස ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. පාප්තුමන් මේ නිසා මේ අතර ලියලා කියනවා දෙගොල්ලන්ට විද්‍යාඥයන්ටයි දේවධර්ම ශාස්ත්‍රඥයන් බයිබල් දෙගොල්ලන්ටම කියනවා ඔබට නිදහස තියෙනවා තමන්ගේ ක්ෂේත්‍රය තුල යම් පරීක්ෂණ කරන්න. විද්‍යාඥයන්ට කියන ඔබ විද්‍යාඥයෙක් වශයෙන් මේ කියන දේවල් හරියද මේකේ අලුත් දේවල් ඔබ හොයන්න. කතෝලික විද්‍යාඥයන්ට දේවධර්ම ශාස්ත්‍රඥයන්ට බයිබල් විසරදෙන්ට කියනවා බයිබලයේ තුල දේවානාවරණය තුල අපි කොහොමද මේක විස්තර කරන්නේ. ඒතර දෙගොල්ලන්ටම නිදහසේ පරිශ්‍රණ කිරීමේ අවස්ථාව 12 වෙනි පියුස් පාප්තුමන් දෙනවා. ඊට ඉස්සෙල්ලා අවස්ථාව තිබුණේ නැහැ. ඒක හෙලා දකින අවස්ථාවක් පමණ මිසක් එහෙම නැත්නම් විශ්වලේඛන ලියවෙන්නේ නැහැ. ඊට ඉස්සෙල්ලා උන පාප්තුමන්ලා විසින් විද්‍යාව ගැන කතා කළේ නැහැ. මේ පාප්තුමන්ගේ දැනුමත් මත කියන වෙන නිදහස දෙනවා. නමුත් අවසනාවට සමහරු මේක වැරදි ලෙස අරගන්නවා. නේද? තමන්ට සමහරු විද්‍යාඥයෝ එහෙම් පිටින් බයිබලේ හෙලා දකින්න. නම් බයිබල විද්‍යාඥයෝ නැත්නම් දේවධර්ම ශාස්ත්‍රඥයෝ මේක කිසිම විදියකින් නොපිළගන්න. පරිණාමදම් පිළිගන්න. එතකොට කවදාකවත් මේකට සමතයක් හොයන්න හම්බෙන්නේ නැහැ විසඳුමක්. අර අන්තවාදී ලෙස යන නිසා 1950 දී තමයි ලියන්නේ මේ හුමානි ජෙනරිස් කියන නේද මනුෂ්‍යගේ ප්‍රභවය කියන විශ්වලේඛන ලියන්නේ 1950 දී. ඒකෙදි එතුමන් කොන්දේසි දානවා. 1941 දී නොදාපු කොන්දේසි දැන් කියනවා හැම කෙනෙක්ම කොන්දේසි මත නැත්තම් යම්කිසි සීමා සහිතව පරීක්ෂණ කරන්න අයිතිය තියෙනවා කියලා. අවවාද කරනවා විද්‍යාඥයෝ ඇඟිලි ගහන්න එපා දේව ධර්මයට බයිබලයට. බයිබල විශේෂඥයන්ට කියනවා ඔබ බයිබලයේ දේවල් ඇඟිලි ගහන්න එපා. දැන් සමහරව ඉන්නවනේ බයිබලය ගැන කතා කරන විද්‍යාව ගැන කතා කරන බයිබල් නැහැ. තම තමන්ට නිශ්චිත ක්ෂේත්‍රයක් තියෙන ඒ නිශ්චිත ක්ෂේත්‍රය තුල සාකච්ඡා කරන්න. ඒ වගේ බයිබල් ශාස්ත්‍රඥයන්ට කියනවා හැම දෙයක්ම ඒ ආකාරයෙන් පිළිගන්නට එපා. මොකද අපිට දේවානාවරණය කියලා දෙයක් තියෙනවා. ඒ දේවානාවරණය තුල කොහොමද කරන්න ඕනේ. තරවට පේනවා මේ හැම ප්‍රශ්නයක් ගැන මෙතුමන් කළා සාකච්ඡා කරනවා විද්‍යාව ගැන තාක්ෂණය ගැන අනිකුත් දේශපාලන නොයෙකුත් ප්‍රශ්න ගැන වගේම. ඒතර
මඟ පෙන්වීම තමුන්ගේ දැනුම මත දෙනවා. ඒතර පරිණාමවාදයෙන් අපි දකින්නේ ඕකේ තමයි විශේෂයෙන්ම 1941 දුන්න ඒ පණිවිඩය සහ හුමාන ජෙනරිස් නැත්තම් මානුෂ්‍යයාගේ ප්‍රභවය කියන විශ්ලේෂණය තුල. ඒ වගේම අපි දන්නවා දැන් මේ දෙවන ලෝක යුද්ධයේදී මනුෂ්‍ය ජීවිතය ඊටාම අර පල්හැ තැනකට වැටුණා. අඩු තැන කියන්නේ නිකන් මිනිස්සුන් මිය ගියා නිකන් අර අපි කියන්නේ මැස්සෝ වගේ, මදුරුවෝ වගේ. මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම නැත්තටම නැති වෙලා ගිය කාලයක්. දැන් ඒ කාලයේ මෙවැනි තත්වයක් යටතේ එතුමා තව විශාල දෙයක් කරා. ඒ තමයි අර මරියතුමියගේ ස්වර්ගාරෝපණය කියන ඒ වේද සත්‍යතාවය නිර්වචනය කිරීම සහ ඒ භක්තිය තවත් ජනතාව අතර පැතිරීමට කටයුතු කිරීම. මේ කාරණාවත් අපි කොහොමද තේරුම් ගන්නේ ගරු පියතුමනි මේ පසුබිම යටතේ? තවසෙම්ම එතුමන් විසින් සුදු පාප්තුමන් විසින් දේවමාතාවන් ආත්ම ශරීර පිටින් ස්වර්ගයට වැඩම කළයි කියන සත්‍යතාවය ප්‍රකාශ කළා. එතකොට මේ ප්‍රකාශ කිරීම හොඳ දෙයක්. මොකද සමහරුන්ගේ බලපෑම් වගේම ඒක ඔප්පු වෙනවා. නමුත් ප්‍රශ්නයක් පිටින් එක විදිහකින් මතුවන හැබැයි වෙනත් විදිහකින්. මේක සමහරු කිව්වා ක්‍රිස්තියානින් සමග අද අපි එකමුතු වීමේ ව්‍යාපාරයක් තිබෙනවා. මේ ව්‍යාපාරයට එක විදිහකින් බාධාවක් වෙන්න පුළුවන් කියලා. නේද? බාධාවක් වෙන්න පුළුවන්. මෙන්න දේවමාතාවන් ගැන තව තවත් අපි මේ විදිහේ දේවල් ප්‍රකාශ කිරීම කිතුණු එකමුතුවට ඒක නොපිළගන්න අය සමග එකතු වෙන්න තියෙන එක බාධාවක් කියන එක. තවත් පැත්තකින් හේතුව අපි කියමු මේ සත්‍යතාවය අපි පිළිගත යුතු දෙයක් වශයෙන් ප්‍රකාශ නොකලත් ජනතාව පිළිගත්තා නේද? මේක ඇත්ත වශයෙන්ම සභාපතිතුරුන්ගේ කාලේ ඉඳලම විශ්වාස කළා දේවමාතාවන් ආත්ම ශරීර පිටින් ස්වර්ගයට වැඩියා කියලා නේද? මොකද ඒගොල්ලෝ හිතුවා කොහොමද ගැලුම්කාරයන්ට උපත දුන්න කෙනා කොහොමද නිකම්ම කුණු වෙලා යන්නේ කියන අදහස එදා ඉඳලා ධර්මදරයන් තුල තිබුණා. ඒ විතරක් නෙමෙයි සමහර දේවස්ථාන හැදුනා. මම උදාහරණයක් වශයෙන් පෘතුගීසින් ලංකාවට ආපුවාම යාපනයේ හදපු පළවෙනි දේවස්ථානය ස්වර්ගාරෝපිත දේවමාතාවන්ට හදපු දේවස්ථානයක්. එතකොට දේවමාතාවන් ස්වර්ගාරෝහණය කියන අදහස තිබුණ අපි පිළිගත්තේ නැත්නම් මීට වසර 500කට පෙර කොහොමද දේවස්ථානයක් හදන්නේ? ඒතර ලංකාවේ එදා හැදුනා නම් ඊට ඉස්සෙල්ලා ඉඳලා යුරෝපේ ඒක පිළිගත්තා කියන එක. ඒතර සමහරුන්ගේ මතයක් තියෙනවා මේක ප්‍රකාශ නොකළා නම් වඩා හොඳයි කියන එක. ප්‍රකාශ නොකර මොකද සභාවක පිළිගත්තා, ගරු කළා, මංගල්‍යවකසින් තිබ්බයි, ගෞරවෙ තිබුණා. නමුත් උන්වහන්සේ විසින් ඒක ප්‍රකාශ කළ මං කියවර එකාතකින් දොළොස්වෙනි පාප්තුමන් අර පැරණි අදහස් වලට සභාවේ ධර්මතාවල ගිලී උන්න කෙනෙක් කියන එක විදියකින් පිළිගන්නවා. මං කියවර පසුබිම් මත එතුමන් ගොඩක් දුරට උගත් කෙනෙක්, ඒ වගේ රදල පවුලකින් නීතිය පැත්තට ගියේ. ඒක නිසා සමහර ලාවට සභාවේ එවැනි ධර්මතාවයන් ගැන එතුමන් කෙරේ තදබල විශ්වාසයක් සහ ඒකේ අවශ්‍යතාවයක් එතුමන් දැක්කා. දැන් මම ඒක සඳහන් කරන්න හේතු උනේ දැන් සමහර මනෝවිද්‍යාඥවරු විශේෂයෙන්ම කාල් යුන් වගේ. කාල් යුන් ඇත්තට කතෝලිකයෙකුත් නෙවෙයි. එතුමා ලුතරානු පසුබිමකින් එන්නේ. එතුමා දැක්කේ මේ 12 වන පියුස් පාප්තුමා මෙය ප්‍රකාශපත් කිරීම ඉතාම හොඳ දෙයක් වශයෙන්. කාල් යුන් කියනවා එතන මනුෂ්‍ය ජීවිතයට ලොකු වටිනාකමක් ලැබුණා. එක පැත්තකින් යුද්ධය නිසා මනුෂ්‍ය ජීවිතය ඉතාම පල්ලැහැ තැනකට පත් වුණා. නිකන් මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ මැස්සෝ මදුරෝ ගානට මරලා දාන දෙයක් බවට පත් වුණා. පාප් වහන්සේ ඇවිල්ලා කිව්වා ජීවිතේ වටිනවා. කොච්චර වටිනවද කියනවා නම් අපිට පුළුවන් ශුද්ධවන්ත ජීවිතයක් ගත කරොත් ස්වර්ගයේ දිනා ගන්න. ස්වර්ගයට ආත්ම ශරීර පිටින් පවා යන්න සුදුසු කෙනෙක් ඉන්දියා මානව ඉතිහාසයේ. ඒ කියන්නේ මනුෂ්‍ය ශරීරය කියන දේ වටිනා දෙයක්. අර මැස්සෙක්ගේ මදුරුවෙක්ගේ තත්වයේ දෙයක් නෙවෙයි. මනුෂ්‍ය ශරීරයට පුළුවන් මේ මහා ඉරණම ලබා ගන්න. ඒ නිසා මේ කාල් යුන් කියනවා 20 සත වර්ෂයේ සිදු වුණු ඉතාම හොඳ දෙයක් තමයි මේ මරියතුමියගේ ස්වර්ගාරෝහණය කියන මේ ඉගැන්වීම, මේ සත්‍යතාවය ප්‍රකාශ කිරීම කියලා. ඒ මනෝවිද්‍යාඥයෝ වශයෙන් ඔවුන් දැක්කා එහි ගැඹුරු අර්ථයක්. සහ ඒ තුලින් මානව සංහතියට ලැබුණා බලාපොරොත්තුවක්.
ඔයද මොකද අපට අමතක කරන්න බෑ මුළු කතෝලික සමාජ ධර්මෙම ගොඩනැගිලා තියෙන්නේ මිනිස්යා මත. අපි සාකච්ඡා කරන හැම දෙයක්ම කතෝලික සමාජ ධර්මය අවසානයේ මිනිස්යා ගැන. ඒතර මිනිස්යාව ගොඩනැගීමයි දේ. ඒතර ඔබ ඒ අතකින් මම හිතන්නේ ඒ විදිහේ පාපතුමන් කරපු දේ හරි වෙස්සෙන් අපිට කියන්න පුළුවන් නේද? සහ එය ඇත්තට අර සභා සමගියට එක්තරා විදිහක බාධාවක් නෙවෙයි. හරියට තේරුම් ගත්තොත් සභා සමගියට තව එක්තරා විදිහක ධෛර්යමත් කිරීමක් වශයෙන් අපිට ගන්න පුළුවන්. මොකද මරියතුමිය කියන්නේ ඇත්තට හැම කිතුණුවෙකුගේම අම්මානේ දේවධාර්මිකව. මේ යම් කිසි එක කොටසක විතරනේ හැමෝගේම අම්මා කියලා අපිට වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම දැන් 12 වන පියුස් පාප්තුමාගේ සමස්ත ඒ සේවාවන් දිහා බැලුවම එතුමා කරපු ඒ දේවධාර්මික ඒ වගේම ලෝක සාමය පිළිබඳව ඒ වගේම යුද්ධය නතර කර ගැනීමට කරන ලද එහි මහා අරගලය පරිත්‍යාගයන් හැම දෙයක්ම අපි කොහොමද තක්සේරු කරගන්නේ ගරු ෂෙරොන් ඩයස් පියතුමනි? අනිත් දේ මම හිතනවා මේක එකක් තමයි අපි දකින දේ තමයි දැන් එක පැත්තකින් අර සමාජීය පැත්තෙන් මානවයා සම්බන්ධයෙන් කතා කරනවා වගේම තවත් මේ කාලේදී අපි දැක්ක දෙයක් තමයි මම හිතන්නේ උන්වහන්සේගේ කාලෙම තමයි අපි කතා කරන්නේ ලූර්දු සම්බන්ධයෙන් කතා කරද්දී අපි කතා කරන්නේ 1954 වගේ තමයි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ. ඒතර ඒ වගේ කාලෙක කතා කරන කියන්නේ දේවමාතාවන් ගැන ගොඩක් අය කතා කරපු කාලන්නේ මේක. දේවමාතාවන් ගැන ජපමාලය ගැන අපි ඒ දේවමාතාවන් සම්බන්ධයෙන් අපි කතා කරන ඔය මරිය බැතිය ගොඩාක් තිබිච්ච කාලයක් තමයි නැත්තම් අපි ඒක කියන්නේ මේ ප්‍රොමෝට් කරපු කාලයක් තමයි මේ කාලය. ඒතර ඒකෙදි මට මම හිතනවා අවසාන වශයෙන් දේවමාතාවන්ට දෙන්න පුළුවන් ලොකුම තැන දෙන්න පුළුවන් විශේෂයෙන් මේ ඉගැන්වීමත් එක්කනේ. ඒතර මීට වඩා දෙයක් නැහැ මම දකිනවා ඒ මරිය බැතිය ගත්තාම ඒකේ අවසාන උච්චතම අවස්ථාවක් හිට ගන්න පුළුවන් මේ වගේ ඇය ස්වර්ගාරෝපණය වුණා කියන ඒ සිදුවීමනේ. අනිත් එක තමයි විශේෂයෙන්ම අපි දකිනවා දැන් ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම මේ කාලය ගත්තාම අපි කතා කළා දේවමාතාවන්ගේ දර්ශනයන් ගැන කතා කළා මේ හැම දෙයක්ම අපි කතා කරා. අනිත් දේ තමයි අපි දකිනවා දැන් යුරෝපයේ මම හිතන්නේ මේ කාලයේ වෙද්දී දැන් යුද්ධයත් එක්ක අපි දේවමාතාවන්ට කැප කරනවා. දේවමාතාවන්ගේ රැකවරණයට කැප කළායි කියලා කතා කරනවා මේ ලෝක මහා යුද්ධයේ කාලයේදී. ඒතර මේ වගේ දේවල් ගත්තාම මේ හැම දෙයක්ම අවසානයේදී උච්චත අවස්ථාවකට එනවා. මේ වගේ ඉගැන්වීම නැත්නම් ධර්ම සිද්ධාන්තයක් ඉදිරිපත් කිරීම එක්ක. අනිත් පැත්තෙන් අපි දැක්කද තමයි දැන් විශේෂයෙන් මේ වගේ කාලයකදී උන්වහන්සේ තවත් සිදු කරපු දේවල් තමයි අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම ওই යුද්ධයත් එක්කම සිදු වෙච්ච දේවල් එක්ක අපි ගත්තොත් එහෙම දැන් සමාජය තුළ අනිවාර්යයෙන්ම මානව කියන්නේ අර මානවයා කියන කෙනාගේ තියෙන ඒ කෙනාගේ තිබිච්ච අර උදාරත්වය කෙලසීමකටත් පත් වෙනවනේ මේකත් එක්ක යුද්ධයත් එක්ක මරණවා කිසි ගාණක් නැතුව අගයක් නැතුව තමයි මරලා මෙච්චර ගාණක් ජීවිත නැති කරන්නේ නේ. ඒතර ඒ වගේ කාලයක අපි දකිනවා ජීවිතයේ වටිනාකම නැති ස්වභාවයක් තිබිච්ච කාලයක ජීවිතයේ වටිනාකම නැවත වරක් මතක් කිරීම නැත්නම් ඒ ගැන කතා කරන්න සහ හිතන්නට අවස්ථාවක් ලබා දෙනවා මේ කරපු දේවල් එක කියලා අපි දකිනවා විශේෂයෙන්ම. මම ඔබ කීපයකට තවත් පොඩි දෙයක් එකතු කරනවා නම් අර මරියතුමි දැන් කියපු විදිහට ඒක ප්‍රකාශ කිරීම මනුෂ්‍ය තේ උතුම්කම් පෙන්නුම් කරන්න අවස්ථාවක් ලැබුණා කියලා යුන්ගේ කිව් දෙයක් කිව්වා නේද? සපට අපි කිව්ව සුළු සිද්ධිල්ලා ගත්තොත් මරිය ගුරුත්‍ය වැනි කෙනෙක් ගත්තා වුණත් නේද? ඒතර 12 වයසේ කුඩා දැරියක් පිරිසුදුකම ආරක්ෂා කරගන්න පාපෙන් නිදොස් වෙන්න පාපයක් නොකර ඉන්න ජීවිතේ පූජා කරනවා. ඒව වෙන්න සුද්ධවන්ත භාවයට ඔසවනවා නේ. ඒතකොට එකෙන් පාව මනුස්ස එක විදියකින් සුළු වශයෙන් ගත්තොත් මනුස්ස ජීවිත උතුම්කම් පෙන්නුම් කරපු අවස්ථාවක් වගේ නේද? අනිවාර්යයෙන්ම ඒ දේ. අනිවාර්යයෙන් මොකද ලෝකෙට ඒ වගේ ගැඹුරු බලාපොරොත්තුවේ අත්දැකීමක් බලාපොරොත්තුවේ ඉගැන්වීමක් සත්‍යතාවයක අවශ්‍යතාවයක් තිබුණු කාලයක් තමයි මේ මහා ඒ කියන්නේ මානව ඉතිහාසයේ ඒ වෙනකන් වෙලා තිබුණු දරුණුම යුද්ධය තමයි දෙවන ලෝක යුද්ධය. තාක්ෂණය විද්‍යාවේ සොයා ගැනීම පරමාණු බෝම්බ දාලා
එතරම් දරුණු යුද්ධයක් වෙලා තිබුණේ නැහැ. ඒතර මිනිස්සුන්ට අවශ්‍යයි ලොකු බලාපොරොත්තුවක්. ලොකු ආගමික අධ්‍යාත්මික අවදිවීමක් අත්දැකීමක් නැවත ජීවිතයේ තියෙන වටිනාකම හඳුනා ගැනීමට සහ එය ඉස්මතු කර ගැනීමට. ඒකෙන් පෙන්නනවා මේ 12 වන පියුස් පාපතුමාගේ අර ශ්‍රේෂ්ඨත්වය. ඒ වගේම මම හිතන්නේ මගේ ඔළුවට එන මේ එතුමා ගැන දැනගන්න කැමති අය අර ඊටාම හොඳ චිත්‍රපටියක් තියෙනවා ස්කාලට් ඇන්ඩ් බ්ලැක් කියලා. ඊටාම හොඳ ඒ කාලේ එතුමා කොහොමද අර ජුදාවරුන් ආරක්ෂා කරගන්න විවිධාකාරයේ ක්‍රියාකාරකම් වල යෙදුනේ කොහොමද කියන එක ගැන මම හිතන්නේ බලන්න පුළුවන් හැමෝටම මේක ඊටාම වැදගත් චිත්‍රපටියක් වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මම බලගල්ල පියතුමාගෙන් දැනගන්න කැමති කොහොමද එතුමාගේ මේ කාර්යභාරයන් ඊගාවට අපි කතා කරන්න යන ඉදිරි වැඩසටහනකදී අර 23 වන ජුවාන් පාවුලු පාප් වහන්සේට කොහොමද පාර සැකසුනේ කියන එක ඊටාම කෙටියෙන් දැනගන්න කැමතියි. තොස්සෙම විසා දීර්ඝ කාලයක් 12 වෙනි පියුස් පාප්තුමන් පාලනය කළා නේද? ඒ කාලය ඇතුළත නොයෙකුත් ප්‍රශ්න මැද්දේ හරි සභාව තුළ අර එකමුතුකම තියන්නයි සභාව ගොඩනගන්න අපිට පේනවා විශාල කාර්යභාරයක් හැකි තත්ත්වය මත කළා. ඒතර එතුමන්ගේ ඉගැන්වීම මත හැම අංශෙටම එතුමන්ගේ විශ්වලේඛන දිහා බැලුවොත් එහෙම හැම අංශයක් ගැනම තිබෙනවා. එතකොට අර ලෝක අලුත් දේ ආරම්භ කළා වුණාට 23 ජුවන් පාපතුමන්ගෙන් මං කව 1920 ගණන් වල 11 වෙනි පියුස් පාපතුමන්ගේ කාලේ ඉඳලා ගිහි ව්‍යාපාරය කතෝලික ව්‍යාපාරය කියන දේවල් කම්කරු ව්‍යාපාරය මේ දේවල් ආරම්භ කරලා තිබුණේ. මේ එකක්වත් එතුමන් විසින් නතර කළේ නැහැ. ඒව තව දුරටත් ඉදිරියට ගෙන යන්නට අවස්ථාව දුන්නා. අපි දන්නවා කම්කරු ව්‍යාපාරය ඉදිරියට ගෙනිච්චා. ඒතොර කතෝලික ප්‍රයත්නය කියන එකනේ කතෝලික ප්‍රයත්නය නැවත වරක් යුරෝපයේ ගොඩනගා ගන්න. මොකද එතුමන් උත්සාහ කරා කිව්වාගේ ජුදාවරුන්ව ආරක්ෂා කරන්න එතුමන් උත්සාහ කළා. ඒතොර දැන් අවශ්‍ය වෙනවා මේ නැවත කතෝලික ක්‍රිස්තියානි ප්‍රතිපත්ති මත ගොඩනැගෙන යුරෝපයක් ගොඩනගන්න අවශ්‍යයි කියන එක එතුමන් තුල තිබුණා. ඒතොර ඒකට ඕන කරන පදනම සකසනවා තමන්ගේ කියවීම විශේෂයෙන්ම රේඩියෝ එතුමන් විශාල ප්‍රමාණයක් ගුවන් විදුලි කතාවල් දීලා තියෙනවා නේද? ඒතොර ගුවන් විදුලි කතාවල් තුලින් මුළු යුරෝපයටම කතා කළා භාෂාවල් රාශියක් දන්න පුද්ගලෙක් වශයෙන්. ඒතොර කියවීම තුලින් ලියවිලි තුලින් ගුවන් විදුලි කතා තුලින් එතුමන් තමන් අර ඊළඟට එන පියවරට ලෝකයේ සූදානම් කළයි කියලා කියන්නට පුළුවන්. ඔව් මං හිතන්නේ මේ අර්බුද තුලින්ම තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒ මහා දූත මෙහෙවර කරගන්නේ. අපි ලෝකයේ අඳුර බැලූ බැල්මට පෙනුනට ඒ තුලිනුන් තමයි උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ. ඒතර දරුණු යුද්ධයක් සිදු වුණු ඒ දෙවන ලෝක යුද්ධ කාලයේ පවා ලෝකයට බලාපොරොත්තුවක් දෙන්න ඒ බලාපොරොත්තුව එන්නත් කරන්න දැවැන්ත යුග පිරුෂයෙක්ව එවනු ලැබුවා 12 වන පියුස් පාප් වහන්සේ තුලින්. එය සමාජයටත් කිතුණු දහමේ උන්නතියටත් විශාල මල් පැල ගැන්වීමක් සිදු වුණා. දැන් එහෙනම් අපිට ඒකෙන් තේරෙනවා මේ ක්‍රියාවෙන් කොහොමද දෙයයන් වහන්සේ ඉතිහාසය තුල ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඇතැම්ම එතුමන් ස්වර්ගස්ත වුණාම මුළු ලෝකෙම යුරෝපයේම ගොඩාක් පුවත්පත්වල සඳහන් වෙලා තියෙනවා අපිට ඉතා ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් නැති වුණයි කියලා. ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් නැති වුණයි කියලා. ඒ තරම් අගය කිරීමක් එතුමන් තිබුණා එතුමන්ගේ විශේෂ ලෝක යුද්ධයෙන් පස්සේ ක්‍රියා කරපු ආකාරය අනුව. ඒ කියන්නේ කිතුණු කණ්ඩායම් පමණක් නෙවෙයි කිතුණු නොවන අය පවා එතුමාව විශාල විදිහට අගය කිරීමට ලක් කරා. එතකොට අදටත් අපට මේ මහඟු මඟ පෙන්වීම ලබා දුන්න අපගේ ගරු ආචාර්ය ජයලත් බලගල්ල පියතුමාටත් ඒ වගේම ගරු ෂෙරොන් ඩයස් පියතුමන්ලටත් අපි තාම ස්තුතිවන්ත වෙනවා ජේසුපිහිටාය ඔබතුමාලට. ඒ වගේම ඔබ සැමටත් මේ සාකච්ඡාව තුළින් ඔබගේ අධ්‍යාත්මික පෝෂණය ගැඹුරු කරගන්න ඔබ සැමටත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ජේසුපිහිට ප්‍රාර්ථනා කරනවා. ජේසුපිහිටායේ